අයිබෝවන් තෙරුවන් සරණයි උතුම් වෙසක් පුන් පොහෝ දිනයක් වේවා ප්‍රාර්ථනය එයයි. ඉතින් අපිට වෙසක් නැති වෙලා තිබෙනවා අවුරුදු කීපයක් තිස්සේ දැන්. හැබැයි විවිධ හේතු නිසා අපිට සිද්ධ වුණා වෙසක් උත්සවය කැප කරන්නට අපි ප්‍රතිපත්ති වලින් ආගමික පූජාවන් වලින් බැඳී හිටින්නට ඇති. නමුත් අප දන්නවා අපිට සිදුවෙච්ච හේතු. එතකොට අද අපි ප්‍රවෘත්ති නාලිකාවක් විදිහටත් ඒකම ප්‍රවෘත්තිත් එක්ක බැඳෙන අද දෙරන විදිහට අපේ බලාපොරොත්තුව මේක අපේ රටේ සංස්කෘතිය අපි පවත්වගෙන ආපු දේවල්. ඉතින් අපිට වෙසක් උත්සවයක්. ඒකත් එක්ක බැඳෙන ආර්ථිකමය වශයෙන් යම්කිසි වාසි ලබා ගන්න පිරිසක් ඉන්නවා. ආගමික වශයෙන් පෙළඹෙන පිරිසක් ඉන්නවා දන් පින් දෙන්න උදව් උපකාර කරන්න. ඒ වගේම තවත් විශාල වශයෙන් පැතිරිච්ච විෂයක් වෙසක් කියන්නේ. අපිට පුළුවන් වෙසක් එක්ක තිබෙන දේ මට වඩා හොඳට පැහැදිලි කරගන්න. ඒ වගේම තමයි අපිට වෙසක් උත්සවයක් උනේ කොහොමද කියලා කතා කරන්න. ඒ වගේම මෙහි තිබෙන ආර්ථික සමාජීය ලක්ෂණ එක්ක අපිට කතා කරන්න. මේ ඇති වෙලා තිබෙන තත්ත්වය වර්තමානයේ අපි මුහුණ දෙන කොවිඩ් වසංගතය මේ සියල්ල පිළිබඳව අපිත් එක්ක අද සම්බන්ධ වෙන්න අපි තාමත්ම নমස්කාර පූර්වකව ආරාධනා කර සිටි අපේ ප්‍රවෘත්ති මැදිරිය සඳහා කොළඹ 7 ධර්මායතනයේ පූජ්‍ය ඇල්ලේ ගුණවංශ ස්වාමින් වහන්සේට වහන්සේව নমස්කාර පූර්වකව පිළිගන්නවා. ඉතින් විශේෂයෙන්ම මේ රටේ වෙසක් කියලා මතක් වෙනකොට මේ කොළඹ වෙසක් කලාප වශයෙන් තිබුණා. කොළඹට වෙසක් බලන්න බොහෝ පිරිසක් ආවා. තවත් දිවයිනේ උත්සව ගණනාවක් සංවිධානය වුණා. ඉතින් ඇල්ලේ ගුණවංශ ස්වාමින් වහන්සේ ඉතින් මේ වෙසක් කලාප සංවිධානය කිරීම පිළිබඳ අපි ඔබ මට වඩා වයස වැඩි කාලයක් තිස්සේ මේ උත්සව සංවිධානය කළා තියෙනවා. ඒ වගේම අපි ආරාධනා කර සිටියයි තමත් নমස්කාර පූර්වකව සම්බන්ධ වෙන්න. ලබනෝරුව කන්ද ආරණ්‍ය සේනාසනයේ පූජ්‍ය කොත්මලේ කුමාර කස්සප ස්වාමින් වහන්සේට උන්වහන්සේත් පැමිණෙමින් තිබෙනවා මේ ස්ථානයට වැඩම කිරීමට නියමිතව තිබෙනවා. ඉතින් අපි උන්වහන්සේවත් සහභාගී කරගන්නීමට බලාපොරොත්තු වෙන වැඩසටහනට. හම්දුනේ මේ වෙසක් උත්සවය හරි අපූර්ව කියවෙම මේක ඇත්තටම ඉතිහාසය හොයාගෙන යනකොට මේ බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටින කාලෙත් මේ සැමරීම සිද්ධ කරා කියනවා. එතකොට පිරිනිවන් පෑවයින් පසුවත් සැමරීම සිද්ධ කළා කියලා කියනවා. ඉන්පස්සේ ලංකාවට ආවයින් පස්සේ ඉතිහාසය හොයාගෙන යනකොට ප්‍රශ්න කීපයක් එනවා. කොයි කාලෙද එහෙනම් වෙසක් සමරන්න ගත්තේ කියලා. ඔබ වහන්සේගේ කියවීම මොකද්ද මේ සම්බන්ධව? මා සිතන්නේ මේ ඉතිහාසය ස්පර්ශ කරන විට වෙසක් උත්සවයේ ආරම්භකය දේවානම්පියතිස්ස මහරජතුමා හැටියට මා සලකන්නේ. හැබැයි දේවානම්පියතිස්ස මහරජතුමා වෙසක් උත්සවය ආරම්භ කරන අවස්ථාවෙන් පසුව දිගින් දිගටම අපේ රජදරුවන් වෙසක් උත්සවය පවත්වලා තියෙනවා. විශේෂයෙන්ම පාහියන් භික්ෂුව පාහියන් භික්ෂුව ඔහුගේ සටහන් වල සඳහන් කරලා තිබෙනවා ඉන්දියාවේ ඉඳලා එන විට ලංකාවට බුද්ධ රූප රතවල තබලා පෙරහැරක් කරමින් වෙසක් උත්සවය සිදු කරනවා කියලා. කෙසේ වුවත් අපේ වෙසක් උත්සවයට දීර්ඝ ඉතිහාසයක් තිබෙනවා. මේ ඉතිහාසය තුළ විශේෂයෙන්ම ලෝකෙ වෙනත් රටක් ගත්තහම ජාතිය එකක් ආගම එකක්. මේ රටේ ජාතියයි ආගමයි කියන්නේ දෙකක් නෙවෙයි එකක්. ඒ නිසා වෙසක් උත්සවයත් සමග බැඳුණු අපේ තියෙන්නේ උත්සවය කියන වචනේ. ඒක බෞද්ධයන් සතු වචනයක් කිව්වොත් නිවැරදි. ඒ නිසා අපි කියනවා ඇසල උත්සවය කියනවා, නිකිණි උත්සවය කියනවා, නවම් උත්සවය කියනවා, පොසොන් උත්සවය කියනවා. මේ ආදී උත්සව අනිත් පැත්තට කියනවා ආදාහන උත්සවය කියනවා, කටිනපින් උත්සවය කියනවා, පැවිදි කිරීමේ උත්සවය කියනවා, විවාහ මංගල උත්සවය කියනවා. මේ උත්සවය කියන වචනේ බොහෝ දුරට ව්‍යවහාර කළේ සිංහල බෞද්ධයන්. ඒ නිසා තමයි අපි වෙසක් පෝය කියලා ව්‍යවහාර කරනවා. අඩුයි වෙසක් උත්සවී, පොසොන් උත්සවී, ඇසල උත්සවී, නිකිණි උත්සවී, දුරුතු උත්සවී කියලා සඳහන් කරනවා. හැබැයි ඒ සඳහන් කළ යුතු වැදගත්ම දේ තමයි අද මේ බෞද්ධ උත්සව ඔක්කොම වැටිලා ගිහින්. දුරුතු නෑ, නිකිණි නෑ, නවම් නෑ. අද ඉතුරු වෙලා තියෙන වෙසක් සහ පොසොන් 30ක් විතර ඉතුරු වෙලා. ඔබ සඳහන් කරන්නේ කියන්නේ අවුරුද්දේ මාස 12ට උත්සව 12ක් තිබුණා. කො අනිත් උත්සව. ඒ නිසා මගේ පුද්ගලිකව ලොකු දුකක් වේදනාවක් බියක් තිබෙනවා. වෙසක් පෝයත්
අද අටවක අමාවක දන්න මිනිස්සුත් නෑ. ඒ නිසා අටවක පෝය අමාවක පෝයක් බවට වෙසක් උත්සවය අනාගතයේදී වැටෙයි කියලා නම් පොඩි බියක සිටින කෙනෙක්. එනිසා මේ වෙසක් උත්සවය ආරක්ෂා වුණේ අපේ වෙසක් උත්සවය ආරක්ෂා වුණේ තනිකරම සැරසිලි නිසා. ඒ සැරසිලි කිරීමත් සමගම ඒ සැරසිලිත් එක්ක අනයන්නේ වූ බොහෝ සිරිත්වරේ චාරිත්‍ර ධර්මතා අපට තියෙනවා කතා කරන්න. දැන් අපේ හැමෝටම දැන් මේ උත්සව සැමරීම සම්බන්ධයෙන් වෙසක් කියන එක අපි හිතුවට වඩා පොඩක් ඈතට දිවයන්වල කියලා බොහොන්ස දාන කියන්නේ දැන් දුටුගැමුණු රජුරුවන්ගේ පින්පොතෙත් ලියවෙනවා. බතිකාබේ රජතුමාගේ ගෝඨාභය රජතුමාගේ මේ හැම රජවරයෙක්ගේම පින්පොතත් එක්ක ලියවෙනවා. ඒතර දැන් පරාක්‍රම බාහු රජ සමයට ගියන් පස්සේ මේක දන් දීමක් බවට පත් වුණා. මේකට දියකෙලිය කියලා එකකුත් එකතු වුණා කියලා තියෙනවා. එතකොට මේ කෙලි ගිහිලා ඇවිල්ලා මේ වෙසක් කෙලියත් මේක කෙලියක් බවට පත් වුණාම තියෙන අර ආගමික ඒ කියන්නේ උත්සව ස්වරූපයත් එක්ක මේකේ තියෙන අභ්‍යන්තර වටිනාකම් නැති වෙන්න පුළුවන් නේද? රජ කාලේ ඉඳලා මෙහෙම පැවතුණාට. දැන් රජදරුවන් හැටියට දැන් වෝහාරක තිස්ස රජතුමා මේ ආදී රජවරුන් වෙසක් උත්සවයේ පවත්වලා තියෙන දැන් 30000ක් භික්ෂුන් වහන්සේලාට තුන් සිවුරු පූජා කරා කියලා තියෙනවා. මම ඒක කිව්වර උත්සවය කියන වචනේ ව්‍යවහාර කළා. අර ආදාන උත්සවය කියන උපසම්පදා උත්සවය කියන පැවිදි කිරීමේ උත්සවය කියන හැම එකටම උත්සවය කියන වචනේ බෞද්ධයෝ ව්‍යවහාර කළා. ස්වාමීන් වහන්සේලාත් ව්‍යවහාර කරනවා. කටින උත්සවය කියනවා, පැවිදි කිරීමේ උත්සවය කියනවා. උත්සවය වචනේ අපේ. අද හැමෝම පාවිච්චි කරාට බෞද්ධ සිංහල බෞද්ධයන් උත්සවයේ කියන වචන ව්‍යවහාර කළා. මොකද උත්සවයේ කියන වචනේ තුල තියෙන ඒක රාජ්‍ය වීම, සහයෝගයෙන් වැඩ කිරීම, එකමුතුකම, සංවිධානාත්මකකම ඒ තුල තමයි මේ උත්සවයේ කියන වචනේ තියෙන්නේ. මේ ෂට්චීවර පූජාව වගේ පූජාවල් එතකොට මේ පූජාවන් විදිහට එකතු වෙන දානමාන දීම වගේ දේවල් අපි දැන් මේ ප්‍රවෘත්ති නාලිකාවේ වැඩසටහනක් ඉඳ මම කැමතියි මේක අර තරමක් අර ආගමික ස්වරූපයේ වැඩසටහනක් මෙහෙම නේද පොඩ්ඩක් වෙනස් විදිහට යන්න කොත්මලේ කුමාරකස්සප ස්වාමීන් වහන්සේත් මේ අවස්ථාවේ වැඩම කර තිබෙනවා ලබනෝරු කන්දාරන්නේ සේනාසනේ. ඒතර ස්වාමීන් වහන්සේ දැන් මේකේ මේ උත්සව සැමරීම් වෙලාවේ ගොඩක් වෙලාවට අපි කතා කරන්නේ මේ භික්ෂුන් වහන්සේ ආරණ්‍යගතව ඉන්න භික්ෂුන් වහන්සේගේ සැමරීම වෙන විදිහකට අනික් පැත්තට ග්‍රාමවාසී භික්ෂුවක් විදිහට ශාසනය ඉදිරියට ගෙනහිල්ලා මේ උත්සව කටයුතු කරගෙන යන විදිහට. මේ දෙකේ වෙනසක් තිබෙනවද අපිට බැලූ බැලමට හඳුනා ගන්න පුළුවන් වෙනස්කම් තිබෙනවද මේ? අපිට මේ කාලය තුල පහුගිය කාලවකවානුව තුල ආපු සංස්කෘතියක් විදිහට ආපු උත්සවයක් තිබුණා වෙසක් උත්සවයක්. ඒක මම හිතනවා දැන් ආරණ්‍යක ප්‍රතිපදාව ඇතුළේ වෙනම නැති වුණාට ග්‍රාමවාසී භික්ෂුන් වහන්සේලා සමස්තයක් විදිහට ගමත් එක්ක මිනිස්සුත් එක්ක එකට ජීවත් වෙනකොට ඒ මිනිස්සුත් එක්ක තිබුණු සංකල්පත් එක්ක ආපු වෙසක් උත්සවයක් නිර්මාණය වෙලා තිබුණා. ඒ වෙසක් උත්සවයක් එතන නිර්මාණය වෙලා තිබුණාට දැන් ඒක ආරණ්‍ය සම්ප්‍රදාය ඇතුළට ගොඩක් ලොකුවට ආවේ නැහැ. නමුත් අපි පහුගිය කාලය තුල දැක්කා මේ ඒක වෙසක් උත්සවය කියන එකනොත් ඔබට ගිහිල්ලා කානිවල් එකක් තත්ත්වයට වැටෙනවා. විශේෂයෙන්ම අපි අනුරාධපුර ආශ්‍රිතව අපි ඉන්න නිසා අපි දන්නවා වෙසක් උත්සවයක් කියන ආගමික මුහුණුවර අයින් වෙලා ගිහිල්ලා මේෂගල් ෂෝ තියෙනවා. එතකොට දැන් අර වෙසක් කියන ආගමික උත්සව මුහුණුවර ඉවත් වෙලා ගිහිල්ලා ඒක අර අලුත් අවුරුද්දටත් වැඩිය සංකර භාවයට පත් වන ආකාරයක් අපි පහුගිය කාලය තුල දැක්කා. ඉතින් අන්න ඒකනම් වලකින්නට ඕනේ කියන ස්ථාවරය තුල තමයි අපි හිටියේ. එතකොට දැන් ආරණ්‍ය වාසී වුණත් ග්‍රාම වාසී වුණත් භික්ෂුන් වහන්සේලාගේ පැවැත්ම පැත්තෙන් ගත්තොත් වෙසක් උත්සවය විශේෂ දිනයක් සහ උත්සවාකාරයෙන් අපි සිහිපත් කරන දිනයක්. එතකොට ඒකෙදි වෙනස්කමක් විදිහට අපි දකිනවා. ඒ තමයි පළවෙනියටම ග්‍රාමවාසී භික්ෂුන් වහන්සේලා වෙසක් සැරසිලි සහ ඒ මිනිසුන්ගේ ජනමනසත් එක්ක කටයුතු කරනකොට ආරණ්‍යවාසී භික්ෂුන් වහන්සේලා ආරණ්‍යක ප්‍රතිපදාව තුළ සත්තුගාරවතා කියලා කියනවා. ශාස්ත්‍රුන් වහන්සේ පිළිබඳව පවත්වන ගෞරව කිරීම කියන දේ ප්‍රතිපත්තියත් සමග ඒ ගෞරවය අරගෙන යන ආකාරයක් තියෙනවා. එතකොට වෙසක් උත්සවයේ උන්වහන්සේලා සමරන්නේ නැතිනම් සිහිපත් කරන්නේ ස්මරණය කරන්නේ ඒ විදිහට. තමන්ගේ ප්‍රතිපත්තියත් එක්ක අරගෙන යන ක්‍රමවේදයක් විදිහට. ඉතින් මේ වෙනස්කම සමස්තයක් විදිහට දැක්කා. නමුත් පොදු සමාජ ප්‍රවාහය ඔස්සේ ගහගෙන යනකොට අපි දැක්ක අර කානිවල් ස්වරූපයට යන දේත් අපි දැක්කා. ඉතින් ඒ නිසා
මම හිතනවා පවතින කාලවකවානුවත් එක්ක අපේ රටට දැනට උද්ගත වෙලා තියෙන තත්ත්වයක් එක්ක අපි අරගෙන බැලුවාම අපිට විපත්ත පණ්ඩිතය සම්පත්තියක් බවට පරිවර්තනය කරගන්නවා කියලා කියනවා. ඒ නිසා අපිට මේක හොඳ සම්පත්තියක් බවට පත් කරගන්නට හොඳ අවකාශයක් ඇත්තටම සැලසීලා තියෙන්නේ. ඒකෙන් කියන්නේ ආමිෂය සම්පූර්ණ ප්‍රතික්ෂේප කළ යුතුයි කියන තැන නෙමෙයි. ප්‍රතිපත්තියට යම් මට්ටමකින් අපිට මූලිකත්වයක් ලබා ගන්නට පුළුවන්කම තියෙනවා ආමිෂයත් සමග. මේ වෙසක් කාලයේ වුණත්. ඒ කියන්නේ පන්සලක ඉන්න ස්වාමින්වහන්සේ නමක් වුණත් ඒ වගේම ගෙදරක වුණත් කෙනෙකුට වෙසක් කූඩුවක් ගෙදර ඇතුලේ හදා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ මට්ටමේ ඉඳලා ගිහිල්ලා නමුත් ප්‍රතිපත්තියට වැඩි මූලිකත්වයක් දෙමින් කාලය ගත කරන්න අවශ්‍ය කාලයක් හැටියට තමයි අපි මේ කාලය හඳුනාගන්නේ. දැන් මේ කතාව සබහොම විවෘතව ඇහුවොත් දැන් ආමිෂයට හැමදාම ඉඩ දෙන්න පුළුවන් කමක් නැහැ. හැබැයි ප්‍රතිපත්තියට හැමදාම ඉඩක් වෙන් කරගන්න පුළුවන් නේද අපේ හැමදෙන්නේ දැන් ආමිෂයට විතරක් නේද මේ දවස වෙන් කරලා තියෙන්නේ වෙසක් දවස කියන එක. එහෙම බැලුවොත් අනිත් පැත්තට. ඒක සකස් කරගෙන තිබෙනවා. එහෙම නැතුව අපේ දහම තුල නෙවෙයි. හැබැයි ආමිෂ ප්‍රතිපත්ති පූජා දෙකම කොතනකවත් බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කළා නැහැනේ. දැන් දන් හැන්දක් බෙදන්නේ නැති දානයක් පිරිනැමීම ආමිෂයට අයිති දෙයක්. ඒ නිසා ඒ දෙක සමසමව යා යුතුයි. නමුත් අපේ විශේෂයෙන්ම අපේ වෙසක් උත්සවය තුළ අපේ ස්වාමීන් වහන්සේ සඳහන් කළ එක පැත්තක් අපේ මිනිසුන් සතුටු වෙන්න හරි කැමතිනේ. සතුටු වෙන්න කැමති නිසා ඒක යොදා ගන්නවා බොහෝ අවස්ථාවල. නමුත් දැන් මම වෙසක් උත්සව ගණනාවක් කරපු කෙනෙක් නගරේ කොළඹ විශේෂයෙන් බෞද්ධ ලෝක මාවතේ විශේෂයෙන් දියවන්නා වෙසක් උත්සවේ මම දැන් දවසකට ලක්ෂ 3-4 සෙනග පැමිණිය වෙසක් උත්සවය බලන්න. මම ඊට ප්‍රථම වෙසක් උත්සවය ගැන කතා කිරීමේදී කිව්වා මේ වෙසක් උත්සවය මගේ වෙසක් උත්සවය. කාගේවත් නෙවෙයි. ඒක නිසා මෙතන මත් පැම් බීලා මේ සින්දු කියලා බෙර ගහගෙන නලාපිමගෙන එන්න එපා මං ඉන්නේ මහපාරේ. මම ඇත්තටම එළි වෙනකම් පාරේ ඉන්නවා. කිසිම දවසක එහෙම ප්‍රශ්න ඇති වුණේ නැහැ. අපි විනයක් ඇතුව රටේ මේවා පිළිබඳව අපේ ස්වාමීන් වහන්සේලා හොඳින් කරුණ අවබෝධ කරොත් අපේ බෞද්ධයෝ ඉතාම හොඳින් සවන් දෙනවා. අතලොස්සක පිරිසක් විතර හැමතැනම ප්‍රශ්න තියෙන්නේ. ඒක ඔය ඔලු බක්කෝ නටපු ඒවා අරව මේව කොහොම හරි නැවතුණානේ එකපාරට අවුරුදු ගානක් තිස්සේ ඇවිල්ලා. ඇත්තටම අපි කියන මොකද මෙතන මම නොකියන පැති වගේක් තියෙනවා. ඇතැම් අන්‍ය පිරිස් මේවා අස්සට ඇතුල් වෙනවා. ඇතුල් වෙලා මේවට ද්වේෂ කරනවා. මේ උත්සවයේ ලෝකේ තියෙන ලස්සනම වෙසක් උත්සවයේ තියෙන අපේ. ලස්සනම වෙසක් උත්සවයේ. ලෝකේ කොහෙද චතුරාර්ය ලෝකේ කොහෙද බලෙන් අඬ ගගහ වාහන නවත්තලා කන්න දෙන රට. තිරිසන් සතුන්ටත් කෑම දෙන අතරේ පාරේ දන්සලක් දාලා බෞද්ධ කොඩි බලහත්කාරයෙන් පාරේ වාහන නවත්තලා කන්න මගේ සංචාරක විදේශ සංචාරකයන් පුදුම වෙනවා. අන්තිම එක දවසක් නෙවෙයි සමහර වෙසක් සතියක් අපි මේ දහම නිසා ඇතිවුණු දේවල් මෙම පොඩි අඩුපාඩුකම් ඇති වෙන්න පුළුවන්. නමුත් මේ වෙසක් උත්සවය නම් ආරක්ෂා කළ යුතු වෙසක් උත්සවයක්. මේක අපි කොහොම වුණත් මේක තුලින් අති විශාල දෙයක් සිද්ධ වෙනවා. දැන් ඇතැම් මේ වෙසක් කාලේ වෙනකොට ඇතැම් ඇත්තන් බොහෝ ඇත්තන් නිවේදන නිකුත් කරනවා මේ ආමිෂ පූජාවට වඩා ප්‍රතිපත්ති පූජාවට මුල් තැනක් දෙන්න කියලා. වෙසක් එකට විතර ප්‍රතිපත්ති රකින්න කියලා නේද මේ කියන්නේ? ප්‍රතිපත්ති හැමදේම රැකිය යුතුයි. වෙසක් දවසට විතර නිවේදනයක් නිකුත් කරලා ප්‍රතිපත්ති රැකනකොට ඒක දහමට විරුද්ධයි. එතකොට තව කියන බමනක් අය මේ වෙසක් පොයට සිල් සමාදන් වෙන්න කියලා. වෙසක් පොයට සිල් සමාදන් වුණයි කියලා සිල් දෙගුණ තෙගුණ වීමක් නැහැ. සිල් නම් දැන් ගත්තත් සිල්. ඉතින් විවිධ මත අපි ගොත් අපේ භාෂාවේදී එහෙම පොඩි වෙන හේතු හින්දා මම ඒව විග්‍රහ කරන්න යන්නේ නැහැ. දැන් අපි බොහෝ විට කියනවා මේ වැරදීම මනුෂ්‍ය ගතියකි. සමාව දීම දේව ගතියක. මේ අපේ වචන නෙවෙයි. හැබැයි විවහාර කරන්නේ අපි දැන්. මේ වගේ මේ ආක්‍රමණික සංස්කෘතික වෙනත් ලක්ෂණ ඇතුල් කරලා තියෙනවා අපිට. ඒක නිසා බෞද්ධයා
කියන්නේ බුද්ධිමතානේ. බෞද්ධය කියන්නේ බුද්ධිමතිය. බුද්ධිමතුන්ගේ දහමයි බුදු දහම. ඒ නිසා බෞද්ධයෝ බොහොම හිතාමතා සාකච්ඡා කරලා කටයුතු කළ යුතුයි. නමුත් අපේ වෙසක් උත්සවය නිසා ලෝකෙ මේ වෙනත් යුගවල කියන්නේ මේ අපිට දැන් වෙසක් උත්සව 3ක් පවත්වන්න බැරි වුණා. නමුත් අපේ රටට ආර්ථික වශයෙන් අති විශාල බෞද්ධ පිරිසක් වෙසක් උත්සවය නරඹන්න එනවා. එන අවස්ථා දෙකක් තියෙනවා. එකක් අපේ දළදා පෙරහැරට, එකක් වෙසක් උත්සවයට. ඉතින් මම නිතරම කියන්නේ මේ උත්සවයේ සැරසිලි නැතුව ගියොත් මේ උත්සවයේ අටවක අමාවක පෝයක් බවට වැටි. ඒ බයමට තියෙනවා. ඒක නිසා හැකිතාක් සැරසිලි කරන්න, සැරසිලි කරලා ගෙදර කඩෙන් ඔය පහන් කූඩු ගේනනවට මම සම්පූර්ණ විරුද්ධයි. ගෙදර කට්ටිය එක්ක අපි පොඩි කාලේ කළා වගේ ගෙදර කට්ටිය රැට ආහාර අරගෙන ගෙපිලි ඉඳගෙන කූඩු බැඳලා ඒ කටයුතු කරන්න මේ නොහිතන පැති තියෙන බොහෝ දෙනා. නමුත් ඒ ගෙදර සියලු දෙනා වෙසක් කූඩුවක් හදන පැය ගාන දවස් ගානක් හදනෝනේ. ඒ කවුරුවත් ඒ වෙලාවට කිසිම පාපයකට යොමු වෙන්නේ නැහනේ. ඇයි ඒව හිතන්නේ නැත්තේ? අපි දන්නවා මේ වෙසක් උත්සවයේ වැට්ටීම සඳහා යම් බලවේග විවිධ ප්‍රචාර කරනවා. දැන් අපි කියමු හොඳ මුදලාලි කෙනෙක් කියන ව්‍යාපාරිකයෙක්. ඔහු ඉඳලා ඔහු වැඩි පිං දහම් වලට එනවා අඩුයි. නමුත් වෙසක්කට ඔහු ලොකු තොරණක් ගස්සනවා. එපාර වන්න ඒකට විවේචනයක් කරනවා මේ අනේ මේ තොරණ ගහලා තියෙන හෝටලේ ඉස්සරහනේ. එයාගේ. කියලා යට නින්දා අපහාස කරනවා. ඊට පස්සේ ආයෙ කතරලා දානවා. අවුරුද්දට එක දවසක් හරි හොඳ වැඩක් කරනවා නම් ඒක අගය කිරීම බෞද්ධයන්ගේ යුතුයකමක්. අගය කළ යුතුයි. එක දවසක් හරි. එහෙම හිතන්න ඕන අපි. හිතලා මේකට දිරි දෙන්න ඕන. විශේෂයෙන්ම අපි කල්පනා කරනකොට මේ වෙසක් උත්සවයේ නිසා මේ රටට සිදුවන සේවය කාර්මික ශිල්පීන් බිහි වෙනවා, චිත්‍ර ශිල්පීන් බිහි වෙනවා, නිවේදකීන් බිහි වෙනවා, විරුදු කවි ගායනා කරන අය බිහි වෙනවා, සංගීතඥයින් බිහි වෙනවා. විශේෂයෙන්ම අද වැටිලා ගිහිලා තියෙන ප්‍රධාන දෙයක් අලුතෙන් නිර්මාණය වෙනවා කැටයම් ශිල්පය. මේ ජාතියට දායාද වෙනවා. දැන් මේ ඉන්න හුඟක් රංගන ශිල්පීන් මේ රටේ සිනමාව තුළ මේ හැමතැනම වෙසක් නාට්‍යවල රඟපාපු අය. නිවේදකයොත් ඒ වේදිකාවල නිවේදනය කරපු අය. එතකොට රංගන ශිල්පීන්, කාර්මික ශිල්පීන්, පිටපත් රචකයන් අවුරුදු පතා තොගයක් ජාතියට දායාද කරන වෙන කොහොමද ආයතනයක් තියෙන්නේ එහෙම. දැන් මේ පාර ඔක්කොම වැටලා ගිහිලා තිබෙනවා. වැටලා ගිහිලා මේ පාර තරණ අවුරුදු 3ක් තිස්සේ අවුරුදු 3ක්. ඒ බිය මට තියෙනවා. මම ප්‍රශ්න කීපයක් එකට යොමු කරනවා. දැන් මේකේ මේ අවස්ථාව හොඳ අවස්ථාවක් මම දන්න තරමින් මේ ගිලනුන්ට උපස්ථානය කිරීම මේකේ තියෙන ආනිසංස පිළිබඳව මම හිතන්නේ භාග්‍යවතුන් වහන්සේම දේශනා කරලා තිබෙනවා. මම කැමතියි ඔබ වහන්සේට මේ අවස්ථාව අපි යොදා ගන්න පුළුවන් කොහොමද කියලා පැහැදිලි කිරීමක් කරනවා නම් අපිට මේක කුසල් රැස් කරන්න, පින් රැස් කරන්න. ඔව් ඇත්තෙන්ම දැන් වෙසක් උත්සවය කියන දේත් එක්කම අපි සමගාමීව කතා කරනකොට මේ අපේ රට මුහුණ දීලා තියෙන තත්වය පිළිබඳව අපි අවධානය යොමු කරලා තියෙන එක ඉතාම වැදගත් වෙනවා. එතකොට එතනදී රෝගයක් එක්කනේ අපේ රට ඉස්සරහට තල්ලු වෙමින් මේ යන්නේ. එතකොට මේක උත්සවාකාරයෙන් සැමරීම පිළිබඳව යම් ගැටලුවක් තියෙනවා. එතකොට මේ ගැටලුවක් තිබුණත් අපි තේරුම් ගත යුතු දේ තමයි අපේ බෞද්ධ ප්‍රතිපත්ති කියන්නේ මොනවද කියලා. දැන් අපි ප්‍රතිපත්ති පූජාව කියලා කිව්වට අපි ප්‍රතිපත්ති පූජාව කියන එක අර්ථකථනය කරන්නේ කොතනින්ද? ඒක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ප්‍රතිපත්ති පූජාව කියලා අපි හිතන්නේ ඉඳගෙන ඉන්න එක නම් මම හිතන්නේ දැන් භාවනා කරනවා කියලා අපි එක තැනකට ගිහිල්ලා ඉඳගෙන ඉන්න එක නම් ප්‍රතිපත්ති පූජාව කියලා කියන්නේ නෑ. ඒක නෙමෙයි ප්‍රතිපත්ති පූජාව කියලා කියන්නේ. එතකොට භාවනාව කියලා කියන්නේත් ඉඳගෙන ඉන්න එකම නෙමෙයි. එතකොට මේ ප්‍රතිපත්ති පූජාව කියන එක අපි අර ඉඳගෙන එක තැනකට වෙලා කරන දෙයකට විතරක් ලඝු කරලා තියෙනවා. නමුත් බෞද්ධ ප්‍රතිපත්ති කියන එක එයාගේ සීල ප්‍රතිපදාව ඉඳලා සීලය තුල පිහිටා සිටීමේ ඉඳලා කුසල් සිතුවිලි දියුණු කිරීම, නූපන් කුසල් ඉපදවීම, උපන් කුසල් වැඩි දියුණු කිරීම, නූපන් අකුසල් යටපත් කිරීම. එතකොට උපන් අකුසල් තියෙනවා නම් ඒවා දුරු කිරීම. මේ හතර ආකාරයකට අපිට ප්‍රතිපත්තියක් අපි පුරන්නේ බෞද්ධයෝ හැටියට. අන්න ඒ බෞද්ධ ප්‍රතිපත්තිය පුරාගෙන යනකොට අපිට මේ කාලවකවානුව තුළ අපිට හැසිරෙන්න පුළුවන් කුසල ධර්ම පැත්තෙන් අපේ බෞද්ධ ප්‍රතිපත්තිය පැත්තෙන් අපිට ගොඩක් දේවල් තියෙනවා.
බුදුරජාණන් වහන්සේ දේශනා කරනවනේ ගිලනුන්ට උපස්ථාන කිරීමෙහි තියෙන ආනිසංස පිළිබඳව. එතකොට පූතිගත්ත තිස්ස තෙරුන් වහන්සේගේ කතාව එන වෙලාවේදී පූතිගත්ත තිස්ස තෙරුන් වහන්සේට භාග්‍යතුන් වහන්සේම ඒ ශ්‍රී හස්තයෙන් ඒ තෙරුන් වහන්සේගේ සිරුර පිරිසුදු කරලා උපස්ථාන කරනවා. එතකොට මේ උපස්ථානය කරලා භාග්‍යතුන් වහන්සේම දේශනා කරන්නේ දැන් යම් කිසි කෙනෙක් ගිලනුන්ට උපස්ථාන කරනවා නම් ඒක භාග්‍යතුන් වහන්සේට කරන උපස්ථානයක් හා සමාන වෙන දෙයක් ඇටියට. එතකොට එච්චර බරපතල කුසල කර්මයක් ඒක. එතකොට දැන් අද ගිහිල්ලා දැන් කොවිඩ් රෝගීන්ට උපස්ථාන කරන්න බැරි වෙයි. ඒ දැන් තියෙන රෝගයේ තත්ත්වයක් එක්ක. නමුත් අපිට පුළුවන්කම තියෙනවා ඒ රෝගේ විතරක් නෙමෙයි නේද අපේ රටේ තියෙන්නේ. දැන් අනික් තව රෝගවලට පත්වෙච්ච මිනිස්සු කොච්චර ඉන්නවද? එදා බෙහෙත් ටික හොයාගන්න බැරුව එදා වේල. එතකොට පෝෂදායී ආහාර ටික ලබා ගන්න බැරි මව්වරු කොච්චර ඉන්නවද අපේ රටේ අද දවස් වෙනකොට මේ තියෙන තත්ත්වයක් එක්ක. එතකොට මේ වෙසක් උත්සවයක් විදිහට අපි බෞද්ධ ප්‍රතිපත්ති පුරණ අය විදිහට අපි මේ වෙලාවේ අවධානයක් යොමු කරනවා නම් ඒක ඊටාම වටිනවා. අන්න ඒ අය ගැන අවධානයක් යොමු කරලා ඒ අයට අවශ්‍ය පහසුකම් ටික හදන්නට පහසුකම් සලසන්නට ඒවත් බෞද්ධ ප්‍රතිපත්ති තමයි. අපි බෞද්ධයෝ හැටියට අපි අනිකා පිළිබඳව හැම වෙලාවකදීම කල්පනා කරනවා. ඔහුට මෛත්‍රී කරනවා. එතකොට ඒ කරන මෛත්‍රිය අපි කායිකව සහ වාචසිකව අපි සිද්ධ කරන දෙයක්. එතකොට ඒ අනුන්ගේ දුකේදී කම්පා වෙන ස්වභාවයේ බෞද්ධය සතුව තියෙනවා. එතකොට බෞද්ධයට පුළුවන්කම තියෙන්නට ඕනේ මෙන්න මේ වගේ අවස්ථාවකදී අර වගේ දුක්ඛිත තත්වයටපත් වෙච්චි අසනීප බවට පත් වුණ කෙනෙකුට Tamanට හැකි විදිහට කන්න ටිකක් දෙන්න පුළුවන් නම් අතේ දුරින් තියලා හරි මීටරයක් දුරින් ඉඳලා හරි ඒ අවශ්‍ය ආහාර පාන ටික ලබා දෙන්න පුළුවන් නම් බේත් හේත් ටික ගන්නට උදව්වක් කරන්න පුළුවන් නම් ඒක බෞද්ධ ප්‍රතිපත්තියක්. මේ වෙලාවේ අපේ බෞද්ධයෝ වෙසක් උත්සවය කියන දේ සමරනකොට ආධ්‍යාත්මිකව ඊටමත් වින්දනයක් සහිතව ඒක සමරන්න අපේ නායක හඳුරු සැරසිලි ගැන මතක් කළා වගේම ආධ්‍යාත්මය සරසා ගන්නට පුළුවන් හොඳ දෙයක් තමයි අපි ගිලනුම් පිළිබඳව අසරණ අය පිළිබඳව කල්පනා කරලා ඒ අයට කරන උපස්ථානය ඒ අයට කරන උපකාරයක් කියලා කියන්නේ. නිසා මේක ඊටාම වැදගත් දෙයක් අද කාලයේ හැටියට. අනිවාර්යයෙන්ම අපි මේ අද අපේ බිග් ෆෝකස් වැඩසටහන අපි මොකද්ද මේ අවස්ථාවේ ඔබට කුසල් රැස් කරන්න පුළුවන්. ඉතින් මේ රටේ බෞද්ධ නාලිකාවක් විදිහට ටීවී දෙරණ අපි හැමදාමත් ඔබට අලුත් දෙයක් එකතු කරන්න බලාපොරොත්තු වෙනවා. මේවා හැබැයි අලුත් දේවල් නෙවෙයි. මේවා අපි සතුව තිබිච්ච දේවල්. ඉතින් අපේ දේ රැකගෙන තමයි අපි මේ ගමන යන්නට ඕන. අලුත් දේවල් ගන්නට ඕන. අපි කෙටි විරාමයකට යමු වෙලා ඉන්න මේ අද දෙරණ බිග් ෆෝකස්. ඔයාලිත් අද දෙරණ බිග් ෆෝකස් සමග අද උතුම් පුන් පොහෝ දවස වෙසක් පුන් පොහෝ දවස. ඉතින් අපිත් සමග සම්බන්ධ වෙලා ඉන්නේ කොළඹ 7 ධර්මායතනයේ පූජ්‍යල්ලේ ගුණවංශ ස්වාමීන් වහන්සේ. ඒ වගේම තමයි ලබනෝරුව ආරණ්‍ය සේනාසනේ පූජ්‍ය කොත්මලේ කුමාරකස්සප ස්වාමීන් වහන්සේ. ඉතින් අපි මේ සාකච්ඡාව මෙහෙයමින් හිටියේ මොන ආකාරයෙන්ද මේ වෙසක් සැමරීම අපිට අවුරුදු ගාණක් නැති වෙලා තියෙනවා. අපි කොහොමද කුසල් දහම් රැස් කරගන්න මේක යොමු කරගන්න ඕන කියන එක. මේක පොඩ්ඩක් ධර්ම සාකච්ඡාවකට එහාට ගිහිල්ලා පොඩ්ඩක් කතා කරලා අපි ඉතිහාසයත් එක්ක කතා කරනවා අපේ හැමදෙරේ. දැන් මේ අපිට 1817 අප්‍රේල් මාසේ 5 වෙනිදා අපිට මේ ඉරිදා නිවාඩු හඳුන්වලා දීලා ඉන් පස්සේ වෙසක් නිවාඩු නැති කළා. අවුරුදු ගානක් නිවාඩු නැති කළා තිබිච්ච යුගයක් තිබුණා මේ රටේ. හැබැයි ඒක නැති වෙලා ආපහු හෙන්රි ස්ටිල් ඕල්කට්තුමා මේ ගිහිල්ලා ලබාගත්ත දේවල් නිදහසක් තියෙනවා. අපි මේව භුක්ති විඳ. ජාතියක් විදිහට අපිට සමරප්පු නැති කාලෙට වඩා දැන් සමරනකොට මේක තියෙනකොට අගයක් නැහැ වගේ දේකුත් තියෙනවද කියලා හිතනවා. විශේෂයෙන්ම අපි සිහිපත් කරන්න ඕන ජාත්‍යන්තර නිවාඩු දිනයක් බවට පත් කිරීම සඳහා වෙසක් දිනේ ඒ ලිපිය සකස් කරලා ගරු දිවංගත ලක්ෂ්මන් කතරගාමර මැතිතුමාට ලිපිය දුන්නේ මම. එතුමා සිහිපත් කරන්න ඕන අන්‍ය ජාතික කෙනෙක් වුණත් ඉතාම ගුණගරුක මහත්මයෙක්. ජාත්‍යන්තර නිවාඩු දිනයක් බවට වෙසක් උත්සවය පවත්වන්න පුළුවන්කම ලැබුණේ ගරු ලක්ෂ්මන් කතරගාමර හිටපු විදේශ අමාත්‍යවරයා නිසා. එතුමාටත් අපි පින් අනුමෝදන් කරන්න ඕනේ. 99 අවුරුද්දේ. ඒ වගේම මෙතන මේ වෙසක් උත්සවේ රජයේ රාජ්‍ය පාලකයත් එක්ක බැඳුණු උත්සවයක් තිබුණේ. එයින්ද ඉස්සර රජ කෙනෙක් දැන් දුටුගැමුණු රජතුමා වෙසක් උත්සවයේ පවත්වලා ඔටුන්නක් පැලඳගෙන තියෙනවා. දැන් වසභ රජතුමා වෙසක් උත්සවයේ පවත්වලා ඊට පස්සේ ඔටුන්නක් පැලඳගෙන තියෙනවා.
එතකොට ඒ ඔටුනු පළඳින ප්‍රමාණයට කියනවා මෙච්චර වෙසක් උත්සව පවත්වලා කියලා. ඒ නිසා මේ විශේෂයෙන්ම අපේ රටේ එක පැහැදිලිව කියනුන අවුරුදු 20ත් 30ත් තිස්සේ තිබුණු හැම රජයක්ම වෙසක් උත්සවය ගැන සැලකිල්ලක් දැක්වුවේ නැහැ. නිවේදන නිකුත් කරනව පමණයි. අවශ්‍ය උපකරණ වෙසක් සැරසිලි බඩු අවශ්‍ය විදුලි මේවා එතකොට අවශ්‍ය වෙනත් උපකරණ ගෙන්න නැහැ. වෙනත් උත්සවවලට ගෙන්නනවා. අපේ වෙසක් උත්සවයට ඒ උපකරණ ගෙන්වීම දිගින් දිගටම සිදු වෙනවා අඩුයි. ඒක ව්‍යාපාරිකෝ ව්‍යාපාරයක් හැටියට වෙනත් පිරිස් ගෙන්නනවා. නමුත් රජයේ මැදිහත් වෙලා ඒව කළ යුතුයි. මේ වෙසක් උත්සවයෙන් රජයට විශාල ආදායමක් ලැබෙනවා සංචාරකයන්ගෙන් මේ පාර නැති වුණාට. ඒ වගේම වෙසක් උත්සවයේ තියෙන කාලේ අපි පොලිස් වාර්තා බැලුවොත් චතුරු මහත්මයා ඔය වෙනත් දුෂ්චරිත ක්‍රියාවන් වල ගොඩාක් මිදෙනවා අපේ රට. ඝාතන වලින් මිදෙනවා. බොහෝ දේවල් වලින් මිදිලා අපේ රට අතලොස්සක පිරිසක් එහෙම කරාට පොලිස් වාර්තාරම් බැලුවොත් මේ වෙසක් සතිය ඇතුළත විශේෂයෙන්ම හැමදේම ඒව රැකිය යුතුයි අපි ස්වාමීන් වහන්සේ සඳහන් කළා වගේ. නමුත් අපි කතා කරනකොට බැලුවොත් මම බලලත් තියෙනවා අපේ රටේ අපරාධ එහෙම බොහොම අඩු වෙන දවස් කාලයක් කාල පරිච්ඡේදයක් වෙසක් කාලේ. සංස්කෘතියත් එක්ක බැඳෙනවා මේ වෙසක් කාලේ. දාමරිකෙක් වුණත් ආපස්සට පොඩ්ඩක් හිතලා බලනවා කියන එක ගෙවහන්ස හිතනවා ඒක ගෙවල් ඇතුළේ පටන් ගන්න සමහරට ජීවිතේ කවුරුත් අම්මා තාත්තට වැඳපු නැති අයත් එදාට වඳිනවා. එතකොට සීල් සමාදන් නොවුණු අයත් එදා උත්සාහයක් දරනවා සීල් සමාදන් වෙන්න. ඒ නිසා මේ උත්සවය කියන එක ආරක්ෂා කරන්න කියන වචනමයි මම කියන්නේ. මේ උත්සවය වැටලා ගියොත් වෙසක් උත්සවයේත් අර මං කිව්ව ඉස්සෙල්ලා ඇස්සෙල්ල නිකිනි නවම් දුරුතු ඒ උත්සවය කියන වචන පාවිච්චි කරාට අද ඒව වැටලා ගිහිල්ලා. අද අටවක අමාවක දන්න බෞද්ධයන් අඩුයි. මේ වෙසක් උත්සවය අනාගතයේදී වැටිලා ගියොත් වෙසක් උත්සවයේ අටවක අමාවක පොයක් බවට පත් වේවි. මම ඒක උගාක් හිතන කෙනෙක්, ඒ අනුව හොයන කෙනෙක්, ඒ අනුව බලන කෙනෙක්. බෞද්ධ සංස්කෘතිය වැදගත්නේ චතුරු මහත්මයා අපිට දැන්. ඒ කියන්නේ බුදු දහම විතරක් නෙමෙයිනේ මෙතන තියෙන්නේ. බුදු දහම බිහි කරපු සංස්කෘතියක් තියෙනවා. ඒකට ඒ බිහි කරපු සංස්කෘතිය යන ප්‍රධාන ප්‍රවාහයේ එක තැනක් තමයි මේ වෙසක් උත්සවය කියන්නේ. වෙසක් පොසොන් මේ උත්සව දෙකම අපේ බුදු දහම තුළින් බිහි කරපු තව ඒකට අදාළ වෙච්ච විශාල සංස්කෘතියක් එක්ක එකතු වෙච්ච තැන. ඒ නිසා ඒ සංස්කෘතිය ඇත්තටම රැකෙන්න ඕනේ. මොකද ආගමක් රැකෙන්නේ අදාළ සංස්කෘතියත් එක්ක. සංස්කෘතිය වැටෙනකොට එතන තියෙන ආගමික සංකල්ප වලට තියෙන ඉඩකඩත් ටිකෙන් ටික ඈත් වෙලා යනවා. ඒක අපි සාමාන්‍යයෙන් අපිට දකින්න තියෙන දෙයක්. ඒක සංස්කෘතියට ගහනකොට ආගමට නිකම්ම වදිනවා. ඒක තමයි සාමාන්‍යයෙන් සිද්ධ වෙන දේ. ඉතින් සංස්කෘතිකාංග හිමින් ඉවත් වෙලා යනවා කියලා කියන්නේ ඒක අපේ ආගමට බුදුදහමට ඒක තර්ජනයක් බවට එක පැත්තකින්. මේවා තුල කුමන්ත්‍රණකාරී ස්වරූපයන් ඔබ වහන්සේලාටත් අඳුනා ගැනීම තිබෙනවද? මේවර නම් අපිට දකින්න තියෙන ඉතින් මේ අපේ රටේ තත්ත්වය ගැන අපිට විශේෂයෙන් අවධානයක් යොමු කරන්න වෙනවා. නමුත් වෙසක් උත්සවය අර මම මුලින් සඳහන් කළා වගේ කානිවල් එකක් විදිහට ගන්න. ඒ දේවල් පස්සේ වෙනම කුමන්ත්‍රණ ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ දැන් අපේ ආගමික උත්සවයක් අපේ බෞද්ධය වෙසක් කූඩු හදලා තොරන් ටිකක් හදලා වෙසක් කූඩුව දිහා බලාගෙන සතුටු වෙච්චි බෞද්ධයා මේෂකල් ෂෝ එකක් තියලා ඒකට ගෙන්නගෙන බීලා නටලා ගෙදර යන තත්ත්වයටපත් කරන කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙනවා. ඒක නෑ කියන්න බෑ. ඒකට හේතුව තමයි දැන් එකක් නතර කරනවට වඩා ලේසි ඒක ඒ ප්‍රවාහයත් එක්කම ගිහිල්ලා අලුත් අංග ටිකක් එකතු කරලා ආගමික මොහුනුවර මකා දමන එක ලේසි. ඒ කියන්නේ ආගමික මොහුනුවර නතර කරනවට වඩා ලේසිම දේ තමයි ආගමික මොහුනුවර එකකින් ඉවත් කිරීම කියන දේ. ඉතින් ඒක පහුගිය කාලය තුල අපිට දකින්න පුළුවන්කම තිබුණා. ඒක ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ඉතින් මම හිතනවා මේ අවස්ථාව අපිට හොඳ ආරම්භයක් ගන්න පුළුවන්කම තියෙනවා. අපි ඒ කියන්නේ මේක නතර කරන්න නෙමෙයි. අපි ආපහු හොඳ අලුත් නැවුම් ආරම්භයක් ලබා ගන්න හොඳ අවකාශයක්. මොකද අපේ ඒ තිබුණු සංස්කෘතිය රැකගෙන ඒක ආපහු අපිට පටන් ගන්න පුළුවන් හොඳ අවස්ථාවක්. මොකද විපත්තිය කියන දේ අපි කැමැත්තෙන් අකමැත්තෙන් ඇවිල්ලා තියෙනවනේ දැන්. අපි ඒකට මුහුණ දෙන්න ඕනේ.
ඉතින් එතකොට මේ තියෙන තත්ත්වයට අපිට මොන විදිහෙන් හරි අද මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඉතින් මේ මුහුණ දීමත් එක්ක අපි නැගිටලා එතෙන්ට යන්න අවශ්‍යයි. ඊට පස්සේ අපේ අර තිබුණු සංස්කෘතියේ විදිහට ඇති කරගෙන ඒකට අර අනික් බලෙන් ඔබගත්ත දේවල් ටික අයින් කරගෙන යන එකට පටන් ගන්නවා නම් ආරම්භයක් විදිහට මම හිතනවා ඒක තාම වැදගත් කියලා. අන්න මේකේ කුමන්ත්‍රණකාරී ස්වරූපයක් දැන් එක කාලෙට අපි දැන් බෞද්ධයන්ටත් එක විදිහ කියනවා. මෙහෙම කුමන්ත්‍රණයක් තියෙනවා, මෙහෙම කුමන්ත්‍රණයක් තියෙනවා. රට ජාති ආගම් බේර ගන්න අපි මේ වෙලාව නැගී සිටින්න ඕන. දැන් මේක එක වෙලාවක අපිට දකින්න කුමන්ත්‍රණයක් විදිහට. විජාතික බලවේගයක් කියලා කියනවා. දැන් ඒතර මේකට දේශපාලනික මුහුණුවරක් තිබෙනවා කියලා හිතනෝ නේද ඇත්තටම? මෙහෙමයි. මේ රට අද විවිධ ජාත්‍යන්තර සංවිධාන රාශියක් රට ඇතුළට ඇවිල්ලා තියෙනවා. ආගමික. ඒ ආගමික සංවිධාන ඉස්සර ගියේ බොහොම ගම්බද පළාත්වලට. අද ඒක අතෑරලා. අද රාජ්‍ය පාලනය තුලින් ඒවා ආක්‍රමණයක නිරත වෙනවා. මට මේ වගේ මාධ්‍යයක් ගැන මම පන්සලට આવත් කියලා දෙන්නම් කොහොමද මොකද වෙලා තියෙන්නේ කියලා නංගන් ඇතුව. ඒ කියන්නේ එච්චර දෙයක් ක්‍රියාත්මක එච්චර බරපතල. විශේෂයෙන්ම වෙනද කරේ අපේ බෞද්ධයන් අන්‍යාගමකට හරවා ගැනීම සඳහා කටයුතු කිරීම. දැන් රාජ්‍ය බලය අල්ලා ගැනීම සඳහා කටයුතු කරනවා. මං ගාව තියෙන තොරතුරු. ඒක නිසා බෞද්ධයන් විශාල වගකීමක් ඇතුව මොකද ලෝකයේ අපේ රට උතුම්ම රටනේ. උතුම්ම වස්තු අපේ රටනේ. බුදුරජාණන් වහන්සේගේ පාදර්ශපර්ශයෙන් තුන්වරක් වාසනාවන්ත වුණු රටනේ. තවමත් පෙරදිග ලෝකයේ අනිත් රටවල් එකට වඩා මේ බෞද්ධ රටවල් 5ක් විතරනේ තියෙන්නේ. ඒ බෞද්ධ රටවල් 5ෙම දැන් ගැටුන්නේ. ඇයි ඒ? අපේ රටේ ගැටුමක් තියෙනවා, මියන්මාර් ගැටුමක් තියෙනවා, කාම්බෝජ ගැටුමක් තියෙනවා, තායිලන්ත ගැටුමක් තියෙනවා. මේවා හිතන්න පොඩ්ඩක්. මොකද මෙතන මම මේ විශේෂපතේ කතා කරන කෙනෙක් වැඩිය. එතකොට අපිට වෙනත් චෝදනා කරනවා ඒ වෙලාවට. ඒ චෝදනා කරන්නේ දැන් ඔය සමහර රජයක් කියන්නේ මේ රාජ්‍ය නොවන සංවිධානවල මෙච්චර 3000 ගණනක් ඇවිල්ලා රට ඇතුලේ විවිධ ප්‍රශ්න ඇති කරනවා කියලා. අපි දෙයි. බෞද්ධයෝ දෙයි. ඒ නිසා මම දැන් මේ රටේ ජාතික ඉංග්‍රීසි පුවත්පතක් විශාල ලිපියක් තිබුණ ළඟදී මල් පූජා කරනවට විරුද්ධව මේ පරිසර හානියක් වෙනවා කියලා. එතකොට අපි දන්නවා මේට අවුරුදු 30-40කට ප්‍රථම මේ රටේ දැන් අපි ගම්බද පළාත්වල ඉපදුණු අය. අපි හැම ගෙදරකම තිබුණ පිච්ච මල් ගහ. මොකද හැමදේම මල් පූජා කරන්න පුළුවන්. අපි පොඩි කාලේ චතුර මල් ගණන් කරලා පූජා කරේ. අපි පොඩි තරගයක් තිබුණා. ගෙදර අයත් එක්ක මම මෙච්චර මල් සංඛ්‍යාවක් පූජා කරා කියලා සතුටු වෙනවා. ඒ වගේ ඒ නිසා පිච්ච මල් හුඟක් හැම ගෙදරකම පිච්ච මල් තිබුණා ගස්. ඊට පස්සේ එතෙන්ට ගෙන ආවා කිසියම් ක්‍රමවේදයකින් කෝටන් ගස්. පෙර පිච්ච මල් නැතුව ගියා. පූජා කරන්න මලකුත් නැහැ ගෙදර. පූජා කරන්න මලකුත් නැහැ. මම කියන්නේ මේවා මෙන්න මේවා තවම තියෙනවා අපේ මේ මම එකක් දෙකක් කිව්වේ මොකද මේ වෙනත් ඊටත් වඩා දේවල් මං ගාව තියෙනවා කියන්නේ. ඊට පස්සේ මම මේ ගිය මාසේ ඔය ඉංග්‍රීසි පත්තරයක ලිපිය තිබුණේ මල් පූජා කරනවට විරුද්ධව. දැන් මම ඒකට උත්තරයක් ලිව්වා ඊට පස්සේ උත්තර නැහැ. ඉතින් අපේ මේ දහමත් එක්ක බැඳුණු සිරිත්විරි චාරිත්‍ර ධර්මතා තොගයක් තියෙනවා මේ රටේ අර අපේ ස්වාමීන් වහන්සේ සඳහන් කළා වගේ බෞද්ධ සංස්කෘතිය. මල් පූජා කරන්න මෙහෙම ඇහුවොත් මල් පූජා කරන්න ඕනද ඔය පූජාවන් විදි ක්‍රම එළවලු පළතුරු හරි මොනවා හරි මේ රටේ එහෙම මත ඇති කරා දැන් අපිට මල් මොකටද ඕක පූජා කරන්නේ කියලා මල් රේජ් ගෙනියලා තියෙන පමණකයි ඉස්සරහ. ඇතම් දේශපාලන කොටස්. ඔය බොරු වැඩ කියලා. තොරන් හදන එක බොරු වැඩක් කියලා ඒගොල්ලෝ තොරන් ගහනවා. අපෙන් ජයමංගල ගාථා සජ්ජායනයක් කිරීම බොරු වැඩක් ඒව වැඩක් නෑ කියලා කියනවා. නමුත් ඒගොල්ලෝ ඒ වෙනුවට වෙනත් ඒවා යොදාගෙන තියෙනවා. දැන් අපි දන්නවා මේ ඇතැම් යුගවල යම් යම් දේශපාලන කොටස් මල් පූජා කිරීම බුදුන් වැඳීම මේ සියල්ල ප්‍රතික්ෂේප කරානේ. ඒගොල්ලොන්ගේ ධර්මය උඩට ගේන්නේ. මල ගෙදරට මගුල් ගෙදරට මල් යොදා ගන්න අය
බුදුරජාණන් වහන්සේට පූජා කරන මල් වට්ටිය පිළිබඳව කඳුළු හෙලනවා. ඒකනේ දකින්න තියෙන්නේ. ඔව්. අනිත් එක අපි මල් කඩලම පූජා කරේ නෑ, ගහේ තියෙද්දි පූජා කරා. ගහේ මල් තියෙද්දි වැඳගෙන අපි පූජා කරන මේක බුදුරජාණන් වහන්සේට පූජාවක් වේවා කියලා. අපි තරම් මේ පොඩි උපායක් ගේන්නේ මේ මන් දන්න හේතුව. මේ තමයි මේ පරිසර ප්‍රශ්නෙත් එක්ක මේ අපිව කොන් කිරීමක් කරන්න හදන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ තරම් පරිසරයට ආදරය කරපු, ගරු කරපු, විනය නීති පනවපු වෙනත් කිසිම ශාස්ත්‍රවරයෙක් නෑ චතුර. දැන් උපසම්පදා ස්වාමීන් වහන්සේ නමකට ගහක කොළයක් කඩන්න තහනන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ ඉපදුනේ ගහකට, බුදු වුණේ ගහකට, පිරිනිවන් පෑවේ ගහකටනේ. අපිට දැන් අපේ වෙනම අපේ වත්මානත්වලත් තියෙනවනේ ඒවා. අපේ ශික්ෂාපදවලත් තියෙනවනේ. අපි තරම් පරිසරයට බුදුරජාණන් වහන්සේ තරම් මේ ලෝකෙ කිසිම ශාස්ත්‍රවරයෙක් නෑ පරිසරය පිළිබඳව ඒ තරම් දේශනා කරපු. උන්වහන්සේ දැන් අපේ ස්වාමීන් වහන්සේ අරණ්‍ය ගතයි කියලා කියනවා. ඉතින් ගස් කොළන් එක්කනේ ජීවත් වෙන්නේ. මට මේ ළඟදී අරණ්‍ය වාසී ස්වාමීන් වහන්සේලා කීප නමක් වැඩම කළා කිව්වා මේ ඒ ස්වාමීන් වහන්සේලාට තියෙන ප්‍රශ්නයක් ගැන මොණරාගල පැත්තේ. හැබැයි ඒ සමගම ස්වාමීන් වහන්සේ මට කිව්වේ අනේ නායක හාමුදුරනේ අපේ අරණ්‍ය සේනාසනිය අසබඩ කිට්ටුව තියෙන ගස් කපනවා. මොන අරලු ගස් කපනවා. වෙනිවැල් ගස් හැට ඒවා කපනවා. අරලු ගුළු නෙල්ලි ගස් කපනවා. මිනිස්සු කපල ගහේ අතු පිටින් බිමට දාලා අරන් යන්නේ ඒවා. ඊට පස්සේ මම මේ කියුතුත් නැහැ කාතක නෝ කියන්න ඕනේ මේවා. මම එක්තරා ඒ ස්වාමීන් වහන්සේලා එහෙම මේ වාහනේ හරි එක්තරා රාජ්‍ය ආයතනයකට. පාර මං කව මං එව්වේ කියන්නත් එපා කියලා. පාර ඒගොල්ලෝ එතකොට කියන්නේ මොකද මේක වනජීවී එකට අයිති ගස්. ඒක වන සංරක්ෂණයකට අයිති ගස්. පස්සේ ස්වාමීන් වහන්සේලා ඇවිල්ලා මට කිව්වා මෙහෙම කියනවා කියලා. මම ඒ ආයතනයට පෙනුම කළා ඒකේ ගෙඩි කාටද අයිති කියලා ඊට පස්සේ. අතරම ආයුර්වේදයට අයිති වෙන්න එපා නියම විදියට. ආයුර්වේද සංස්ථාවනේ අරලෝ ගුළු නෙල්ලි මේ ඔක්කොම පාවිච්චි. ඇයි මේව දැන් අපි කාන්සර් පිළිබඳවත් පොඩි අර්බුද තියෙනවනේ දැන් මේ දවස්වල. හරි මමත් ඒ මණ්ඩලේ ඉන්නවා. ඉතින් මෙවැනි පරිසර හානි ඇති කරලා අපේ අරණ්‍ය අපි දන්න පරිදි අපේ දැන් අපේ නිකායට සතු ආරණ්‍ය සේනාසන 100 ගණනක් පමණ තියෙනවා. අපේ කඩවැද්දුවේ නායක ස්වාමීන් වහන්සේ විසින් බිහි කරපු. ඒ ස්වාමීන් වහන්සේලා නිසා ඒ කැලෑවන් ඉතාම හොඳින් රැකුණා. කිසි කෙනෙක් දැන් අපිත් පොඩි කුඩා කාලේ දානි අරගෙන ගියාම ආරණ්‍ය සේනාසනයකට අපි ඒ විදිහට හැසිරුණා. ඒ පරිසරයේ හැටියටයි අපි හැසිරුණේ. දැන් මෙතෙන්ට ආවම අපි මේ පරිසරයට අවශ්‍ය විදිහට හැසිරෙන්නේ. බෞද්ධයෝ හැසිරුණේ ඒ විදිහට. මේ විවාහ උත්සවයකට ගියාම විවාහ උත්සවයේ විදිහට හැසිරෙනවා. ඒක පන්සලකට ගිය විදිහට නෙවෙයි. එතන සතුට. ඉතින් මේ සියල්ල අනිත්‍යයි කියලා එහෙම උනේ නැහැනේ. දැන් අනිත්‍ය තමයි ජීවිතයේ සියල්ල අනිත්‍යයි. නමුත් දැන් අපි කිව්වොත් අපි කට්ටියම කිව්වොත් මේ නෑ මේ සතුට වැඩක් නැහැ කියලා. ඒක තමයි තේරුම් ගැනීම. ඒක තමයි තේරුම් අරගෙන යනුව ජීවත් වීම තමයි අවශ්‍ය වෙන්නේ. සන්තුෂ්ටි පරමන්දන. සන්තුෂ්ටි පරමන්දන. අපිට මොහොතක් දෙන්න අපි විරාමයකට යමු වෙලා ඉන්නම් මේ අද දරන බිග් ෆෝකස්. ඔය යලිත් අද දෙරන සමග එකතු වෙන්නේ. දැන් අපි ඇත්තට මොකද්ද මේ ඉදිරියට බලාපොරොත්තු වෙන්න කියන එක තමයි වැඩසටහනේ ඔබත් හිතනවා ඇත්තේ. ඇත්තටම අද වෙසක් පුන් පොහොව දවසේ මොකද බෞද්ධයෝ හින්දා තමයි මේ හැම සංස්කෘතියක්ම ආරක්ෂා වෙන්නේ. මොකද එයට ගරු කිරීම, ඒ ඇත්ත එක්ක අන්‍යෝන්‍ය සහජීවනයෙන් ජීවත් වීම සහ ගොඩක් වෙලාවට මේ ගහමරා ගන්න අනිත් මිනිස්සුන්ට වෛර කරන જાතියක් නෙවෙයි. නමුත් අපිත් එක්ක තිබිච්ච මේ හොඳ දේවල් වෙනස් වෙමින් යනවා කියන එකට හේතු තියෙනවා. හැබැයි ඇත්තටම එහෙමද? දැන් අද ආරණ්‍ය සේනාසනයකට ගියත් වෙනත් ස්ථානයක බැලුවත් බෞද්ධයෝ විශාල පිරිසක්, තරුණයෝ විශාල පිරිසක්, ඔබ වහන්සේලා වගේ තරුණ භික්ෂූන් වහන්සේලා වැඩි වශයෙන් ඉන්නවා. ඒතර ඔබ වහන්සේ සාමාන්‍යයෙන් ධර්ම දේශනා කරමින් ලංකා පුරා ගමන් කරන ඒ වගේම වඩින ස්වාමින් වහන්සේ නමක් විදියට
ඔබ වහන්සේට පේනවද එහෙම දෙයක් ඇත්තටම ලංකාවේ මේ කියන තරම්ම නරක තත්ත්වයක් තියෙනවද? ඇත්තටම චතුර මේ කියන තරම්ම නරක තත්ත්වයක් එක පැත්තකින් තියෙනවා. එක පැත්තකින් තියෙනවට වඩා හොඳ තත්ත්වයක් තියෙනවා. මේ දෙපැත්තක් තියෙනවා. මේක තමයි හිතාගන්න බැරි දේ. ඒ කියන්නේ පරිහානියටපත් වෙන පැත්ත ගත්තාම ඒ පැත්ත මේ බොහොම ශීඝ්‍රගාමී පරිහානියක් අපිට දකින්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ වර්තමාන රටේ තාරුණ්‍ය කියන එක ඉතාමත් ශීඝ්‍ර පරිහානියක් අපිට දකින්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ සමාජ මාධ්‍ය භාවිතය මේ දේවල් පැත්තෙන් එක එක රැලි වලට හසු වෙලා අපේ තාරුණ්‍ය යන පැති හිතාගන්න බැරි තරම් ආධ්‍යාත්මික පරිහානියක් සනිටුහන් කරනවා. හැබැයි ඒ වගේම දැන් තාරුණ්‍ය තුල තලත් ඇනිවීම අපිට දකින්න පුළුවන්කම තියෙනවා. තාරුණ්‍ය තුල තලත් ඇනි වයසට එනකොට ටිකක්. ඒ කියන්නේ අපි ගත්තොත් අවුරුදු 25 27 28 වගේ වයස් පරාස වලට එනකොට ටිකක් කල්පනා කරලා ඒ අය ධර්මයට යොමු වීමේ ප්‍රවණතාවය ඊටමත් වැඩි වශයෙන් අපි මේ කාලය තුල දකිනවා. ඒ අය ටිකක් ජීවිතය පිළිබඳව මීට දශකයකට දෙකකට කලින් කල්පනා කළාට වඩා ටිකක් වෙනස් විදිහට හිතන්නේ. ඒ අය ජීවිතයේ යථාර්ථයක් ගැන හොයාගෙන යනවා. ඒ හොයන යථාර්ථය අපි සංඝ සමාජයක් විදිහට මිනිස්සුන්ට අපි දෙන්න ඇතැම් වෙලාවට දක්ෂ උනේ නැති වුණොත් ඒ තාරුණ්‍ය අපරාධ වෙනවා. ඒ නිසා අපි දකිනවා අපි හොඳ දෙයක් ගැන කතා කරනකොට ඒ හොඳ දේ කියලා කතා කරන්නේ අපි ඒ කියන්නේ දර්ශනයක් ගැන තාරුණ්‍ය අපේක්ෂා කරනවා. ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම මම කොයි වෙලාවකවත් අපේ සම්ප්‍රදායට ගහන්නේ නැහැ. හැබැයි එක පැතිකඩක් තියෙන අර බටහිර අධ්‍යාපන ක්‍රමය මේ දේවල් අපේ රටට පැමිණීමත් එක්ක ඒ තාරුණ්‍ය ටිකක් විමසනවා. අපේ සංස්කෘතිය පිළිබඳව ඇතැම් වෙලාවට ප්‍රශ්න කරනවා. ඒ ප්‍රශ්න කරනකොට අපේ සංස්කෘතිය ඇතුලේ ඉඳලා ඒ සංස්කෘතියට ඇතුලේ රැකිලා තියෙන දර්ශනය පිළිබඳව හඳුන්වා දෙන්න තියෙන හැකියාව බොහෝ තැන්වල සීමා සහිතයි. ඒකෙන් ප්‍රයෝජන ලබා ගන්නේ සංස්කෘතියට පයින් ගහලා බෞද්ධ දර්ශනයත් විකෘති කරලා දක්වන පිරිසක් තමයි ඒකෙන් ප්‍රයෝජන ලබා ගන්නෙ. ඒ නිසා විශේෂයෙන්ම අපේ සමාජය අපි පෙළගස්සන්නට ඕනේ. අපේ තාරුණ්‍ය අපි පෙළගස්සන්නට ඕනේ. අපේ සංස්කෘතිය රැකගෙන සංස්කෘතියෙන් ආරක්ෂා වෙලා තියෙන මේ හරය ඉදිරියට අරගෙන යන්න. මොකද මේක ගහක් නම් චතුර මම දකින්නේ මේකේ පොත්ත සහ එළය කියන දේ තමයි සංස්කෘතිය කියලා කියන්නේ. මේක හරය වටා ගොඩනගිච්ච දෙයක්. හරය රැකිලා තියෙන්නේ ඔය සංස්කෘතිය තියෙනකම්. ඔය සංස්කෘතියට ගහන්න ලේසි. හැමදාම පාර කන්නේ සංස්කෘතිය. හැබැයි යම් තැනකින් සංස්කෘතිය paludu වෙලා ගියොත් එහෙම එදාට දිරන්න පටන් ගන්නෙ හරය. දිරන්න පටන් ගන්නෙ අරටුව. ඒක අද අපි දකිනවා. සමහර වෙලාවට තාරුණ්‍ය තුලත් අපි ඒක දකිනවා. සංස්කෘතියට පයින් ගහලා දාලා ලේසියෙන් පුළුවන් සංස්කෘතිය ප්‍රතික්ෂේප කරන්න. ඔබ කලින් විමසුවා වගේම මල් පූජා කරන එකට ගහලා දාන එක හරිම ලේසි. ඒක ඊටාම පහසුවෙන් කෙනෙකුට කරන්න පුළුවන් කමක් තියෙන දෙයක්. හැබැයි අපේ සංස්කෘතිය ඇතුලේ බෞද්ධයෙක් මල් පූජා කිරීම කියන දේ ඇතුලේ තියෙන දාර්ශනික સંદર્ભය ගැන කතා කරන පිරිස ඊටාම අඩුයි. ඒකෙන් බෞද්ධයෙක් වුණාම අපි කල්පනා කරන පැත්ත අනිත්‍යතාවය පිළිබඳව අපි හිතන හැටි අපි මල් වගා කරගෙන පූජා කරන જાතියක්. එතකොට එතන ඉඳලා අපි ගිහිල්ලා ඒ මල් පූජාව තුළ අපේ ආධ්‍යාත්මය තුළ මොන ධර්මද වැඩෙන්නේ? එතන ඇති වෙන කුසල් සිත් මොනවද? ඒ දර්ශනය මොනවද කියන එක ගැන අපි අවධානයක් යොමු කරන්නේ නැති කම. මේක මේ වෙලාව ගොඩ දෙනෙක් බලන හින්දා. ඇත්තටම මේ කුසල් සිත් වැඩෙන විදිහ පිළිබඳව කෙටියෙන් පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද? ඇත්තටම කුසල් සිතක් කියන එක දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ චේතනාහම් භික්ඛවේ කම්මං වදාමි කියලා. මම චේතනාව කර්මයයි කියනවා කියලා. එතකොට මල් 1000ක් අරගෙන ගිහිල්ලා පූජා කළත් අපේ චේතනාව පාරිශුද්ධව තියාගන්න බැරි නම් එතන සිද්ධ වෙන කුසලය බොහොම අඩුයි. නමුත් එක මලක් නමුත් අපි තියෙන්නේ Tamanට තියෙන මල එක මලක් නමුත් පූජා කළොත් එහෙම Tamanගේ හිතේ චිත්ත ප්‍රසාදය සහ බුදුරජාණන් වහන්සේ පිළිබඳව තියෙන අවබෝධයත් ඒ පූජා කරන ඥානයත් එක්ක අපේ හිතේ ඇති වෙන කුසල චිත්තය ඊටාම බලවත් වෙනවා. මේ ගැන ඒ කියන්නේ ලොකු කතාවක් අපි කියන්න ගියොත් අපි ගත්තොත් එහෙම මේ වගේ කුසලයක් කරනකොට මේ කුසලයක් කරන අවස්ථාවකදී තියෙන පංචාංගික ධ්‍යාන ලක්ෂණ කියලා කොටස් 5ක්. ඒ තමයි විතක්ක, විචාර, පීති, සුඛ, ඒකග්ගතා කියලා ධර්මතා 5ක් තියෙනවා. අපි මල් පූජා කරන්නේ බුදුරජාණන් වහන්සේ කියන අරමුණ සිහිපත් කරමින්. ඒ අරමුණ තුල හැසිරෙමින්. ඒ වගේම අපි ප්‍රීතිය සහ සැපය කියන කාරණාව තියෙන්නේ බුද්ධ සංඥාව තුල. බුද්ධ සංඥාව තුල චිත්තේ ඒකාග්‍රගතයි. මේ ටික ශක්තිමත් වෙන තරමට තමයි ඒ කුසලයේ බල සම්පන්න කුසලයක් කියලා අපි දාර්ශනිකව කතා කරන්නේ.
එතකොට දැන් කෙනෙක් කායික වශයෙන් ගිහිල්ලා මලක් හදාගෙන ඇවිල්ලා මල පූජා කරන්න යනකොට එයාගේ හිත ඒකත් එක්ක එකටම තියෙන්නේ නැත්නම් එයා ඒ විදිහේ දෙයක් කරන්න පෙළඹෙන්නේ නැහනේ. ඒ නිසා ඔහු පෙළඹෙන්නෙම අර විදිහේ ආධ්‍යාත්මික ශක්තියක් ගොඩනගාගෙනම තමයි. ඒක ඊටාම වටිනවා. ඒක යාට ඒ ජීවිතය සකස් කරගන්නටත් වටිනවා. ඒක ආධ්‍යාත්මික සංයත භාවයට ඊටාම වටිනා දෙයක්. මම දැනටත් සමහර ළමයි උපදෙස් ගන්නකොට විභාගයකට යන්න කලින් මම කියන්නේ උදේට යාටම මල් වට්ටියක් කඩලා අරගෙන ගිහිල්ලා පැන් ටිකක් ඉහලා පූජා කරලා වන්දනා කරලා යන්න. ඒකත් එක්ක ඇතිවෙන පිවිතුරු හැඟීම ඊටාම වැදගත් වෙනවා. ඒකත් එක්ක බුදුරජාණන් වහන්සේ පිළිබඳව ඇතිවෙන ඒ ඒකාග්‍රගත මනස අපේ ජීවිතයට ලොකු පාඩමක් කියලා දෙනවා. එතකොට අපේ මනසේ පාරිශුද්ධ භාවයත් එක්ක අනික් දේවල් සම්පූර්ණ කරගන්න අපිට පුළුවන්කම තියෙනවා. ඒ නිසා අර මල් පූජා කිරීමට ගහන්න ලේසි. හැබැයි ඒකත් එක්ක අපේ මනස කොච්චර තැම්පත් වෙනවද? අපි දාර්ශනිකව කොච්චර අපිට පෝෂණය වෙන්න පුළුවන්ද කියන පැත්ත ගැන අපි අවධානය යොමු කරන්නේ අඩුවෙන්. ඒ නිසා දැන් අපි ගත්තොත් අපි බටහිර රටවලට යනකොට මේ සංස්කෘතිය ඇතුලේ හැදෙන වැඩෙන ළමයි කැමති නෑනේ වඳින්න. වුන් ප්‍රශ්න කරනවා. ඇයි වඳින්නේ? මොකටද වඳින්නේ? වැඳීම තුලින් සිද්ධ වෙන්නේ මොකද්ද? මගෙන් එහෙම ප්‍රශ්න කරලා තියෙනවා. එතකොට එහෙම ප්‍රශ්න කරනකොට අපි දක්ෂ වුණේ නැති වුණොත් ඔවුන්ට දාර්ශනිකව යමක් දෙන්න. අපි කියන්න දන්නේ නැහැ ඔබ වැඳ යුතුයි කියන එක විතර නම් ඒ සමාජයේ මේක පිළිගන්න ලෑස්ති නැහැ. එතකොට අපි මේ වන්දනා කිරීම තුල සිද්ධ වෙන ආධ්‍යාත්මික සංයත භාවය සහ දාර්ශනික වේ කාරණාව අපිට පැහැදිලි කරන්නට පුළුවන්කම තියෙන්නට ඕනේ. ඒ නිසා අපි අලුතෙන් බිහි වෙන මේ තාරුණ්‍යයට වෙනස්ව හිතන්න යන තාරුණ්‍යයට සංස්කෘතිය රැකගෙන අපි කොහොමද බුදුදහමේ දර්ශනය ඉදිරිපත් කරන්න කියන කාරණාව පිළිබඳ අපි වැඩි අවධානයක් යොමු කරන්න ඕනේ. ඒක තමයි අපිට දකින්න පුළුවන්කම තියෙන්නේ. ඒක අඩු වුණොත් මේක සංස්කෘතියටත් ගහලා දාලා ආගමික හරයත් විනාශ කරන සමාජයක් බිහි වෙනවා. විශේෂයෙන්ම අර උන්වහන්සේ දේශනා කළ පරිදි සංස්කෘතික ආක්‍රමණයක් තියෙන රට ඇතුලේ භාෂාව තුළ ව්‍යවහාර කරන වචන තුළ දැන් අපි හොඳට කටපුර අම්මා කියපු පිරිසනේ. අද මොකද්ද කියන්නේ? අම්මි. අපි කටපුරා තාත්තා කියපු අයනේ. දැන් තාත්ති, අක්කි. අපි නිතරම වැඩිහිටියන් ආමන්ත්‍රණය කිරීමේදී ගෞරවාන්විතව ආමන්ත්‍රණය කළේ නැහැ. ඒක ගෞරවය අඩු වුණා කියලා හිතන්නේ අපේ ආදරයක් ඇති වුණා වගේ කියලා හිතෙන්නද? ඒකෙන්ද? එහෙම හිතන්නේ නැහැ. මේ තව ටිකක් ගෞරවය වැඩි කරන්න කිව්වා වගේ නේ. අපි හැමතිස්සෙම එහෙම හිතන හින්දා මම නෑ එහෙම වෙන්න බෑනේ. මේක අපේ අම්මි කියනවට වඩා අම්මා කිව්වම මොනතරම් ලස්සනද? මොනතරම් භක්තියක් ඇති වෙනවද? මොන භාෂාවක් තුළ. ඉතින් ඒ භාෂාවේ ආක්‍රමණයකුත් තියෙනවා. බෞද්ධ සංස්කෘතික ආක්‍රමණයකුත් තියෙනවා. මේකට ඇතුල් කළ විවිධ පිරිස්. ඒ නායකයෝ දේශපාලඥයෝ ඔක්කොම බෞද්ධ නායකයෝනේ මේ රට පාලනය කරේ. බෞද්ධද කියන ප්‍රශ්නේ තියෙනවා මට නම්. මේ හැම පවුලක්ම ගත්තොත් වෙනත් ඒක පැහැදිලිව කියන්න ඕන වෙනත් සම්බන්ධකම් තියෙනවා. මම ඒක විග්‍රහ කරන්න හම්බුණා දවසක. හැම පවුලකටම ඒ පවුලේ තිබුණු බෞද්ධකම කිලිටි කරගෙන තියෙන දැන්. පිවිතුරු කියන වචනේ මට කියන්න බෑ ඒ බෞද්ධ පවුලියක්. පිවිතුරු බෞද්ධ පවුලක් කියලා. පිවිතුරු බෞද්ධයෙක් කියලා. මට කියන්න බෑ. ඉතින් හැමෝටම මෙහෙම පිවිතුරු බෞද්ධ පවුල් හොයන්න පුළුවන් වේද? අපි ඇත්තටම අවුරුදු ගාණක් තිස්සේ විදේශීය ජාතිකයන්ට යටත් වෙලා අවුරුදු 3 ඒක තුලින්ම තමයි හොඳ බෞද්ධයෙක් බිහි වෙන්නේ. ඒ තුලින්ම තමයි අර්බුදයකින් ගැටලුවකින් ප්‍රශ්නයකින් තමයි අර මැණික් ගන්නවා වගේ පෙරලා එන උඩට. ඒ වගේ හොඳ අය බිහි වෙන්නේ අර්බුද තුලින් ගැටුම් තුලින් ඒ සාකච්ඡාවල නෙවෙයි. අපි දන්නවා දැන් මම අර කලින් කිව්වා වගේම විශේෂයෙන් දීර්ඝ කාලයක ඉඳලා අපේ රටේ ආක්‍රමණයක් තියෙනවා. ඒක දේශපාලන වශයෙන්, සංස්කෘතික වශයෙන්, ආර්ථික වශයෙන්. ඒ ආක්‍රමණ තුනම ඉතාම දැඩි ලෙස බරවත් ලෙස සිදු වෙමින් පවතිනවා. ඒක නිසා අපේ රටේ උතුම් බෞද්ධයන් අනිකුත් ජාතීන් සමග එකතු වෙලා මිත්‍රත්වයෙන් අපේ මේ උතුම් රට ආරක්ෂා කරගත යුතුයි. අපි සියලුම ජාතීන් එකට එකම මවකගේ දරුවන් හැටියට ජීවත් විය යුතුයි. හැබැයි ආක්‍රමණයකින් තොරව. දැන් අපේ කිසිම දවසක වෙනත් ආගමක පිරිස් ආක්‍රමණයක් කරන්නේ නැහැ. අපි ධර්ම දේශනා කරනවා. දැන් අපි දන්නවා අපේ ස්වාමීන් වහන්සේලා ධර්ම දේශනා අපි ධර්ම දේශනා කරනවා. ඒක අන්‍ය ආගමික පිරිසුත් අහනවා. අහලා හොඳ දේ ලබා ගැනීමනේ.
තමගේ ජීවිතය සාර්ථක කරගන්න හොඳ දිය ලබ මේකත් අර සුපමාකට් එකකට ගියා වගේනේ. තමන් කැමති දේ තමන් හොඳ දේ තෝර ගැනීම. එකෙන් ජීවිතය සාර්ථක කරගන්න. දැන් මේ අපි හැමදේදිම දැන් මම පෙරේදා පොඩි විවාහක යෝලක් විවාහ වෙන එකට මට වන්දනා කරන්න ආවා. මගෙන් අහුව මොකද ස්වාමීන් වහන්සේ කියන්නේ කියලා මම කිව්වා මේ ඔයා දැන් උපාධි දෙකක් විතර සමත් දරුවෙක්. මං හිතන්නේ අද තමයි මේ ලෝකේ තියෙන අමාරුම එක්සෑම් එකට වාඩි වෙන දවස දැන් විවාහ වෙනවා කියන්නේ. මොකද ඒක ප්‍රශ්න පත්‍රයකට දෙදෙනෙක් පිළිතුරු ලියන්න පටන් ගන්නවා. එතකොට එක්කෙනෙක් වැරදි පිළිතුරු ලියුවොත් දෙන්නම අසමත් වෙනවා. ඉතින් මේ ජීවිතය ගැන යථාර්ථවාදීව හිතන අතරේ අපේ දහම ආරක්ෂා කරගෙන මේ රටේ සංස්කෘතිය අපේ ස්වාමීන් වහන්සේ කිව්වා වගේ විශේෂයෙන්ම බෞද්ධ සංස්කෘතිය. හම්දුර දැන් මම ඒකට එකතු කිරීමක්. දැන් පන්සලටත් ලොකු වගකීමක් තියෙනව නේද මේ මිනිස්සුන්ටම චෝදනා කර ඉන්න වෙලාවේ අපේ ගමේ පන්සල අපේ ගමේ තියෙන විහාරස්ථාන මේ හැම තැනකටම විශාල වගකීමක් තියෙනව නේද මේ පවත්වගෙන යනවා කියන එක මේ සංස්කෘතිය. ඉතින් මේ කොටසෙන් බැහැර වෙනවා නම් ඒවා බාරකාර වෙන්න ස්වාමින් වහන්සේලා එයාගේ හැසිරීම සහ මේ දේවල් එක්ක ලොකු බලපෑමක් එල්ල කරනවා නේද? ඔව් මෙහෙමයි අපේ අද ලෝකෙත් එක්ක ස්වාමීන් වහන්සේ කිව්වාගේ අද ලෝකෙ විශේෂයෙන්ම තරුණ පරපුර පිළිබඳව උන්වහන්සේ දේශනා කළ කවුද මේ තරුණය කියන්නේ? කවුද තරුණය කියන්නේ? තරුණය කියන්නේ උනන්දුව, උද්‍යෝගය, කාර්යශීලී බව, කැපවීම මේවා තියෙන යුගී. එතකොට තරුණයන් බොහොම ඉක්මනින් නම්‍යශීලී කරගන්නත් පුළුවන් සත්‍ය පැහැදිලි කරනවා. ඒ වගේ ඔවුන් දිනා ගන්නත් පුළුවන්. දැන් අද මේ වෙනකොට අපි දන්නවා අපේ බොහෝ විහාරස්ථානවල මේ වෙසක් උත්සවයේ කෙසේ වුණත් වෙනත් දිනවලට විශාල තරුණ තරුණයන් පිරිසක් බණ භාවනාවල යෙදෙනවා, සිල් සමාදන් වෙනවා. අනිත් එක දැන් වෙනදට වඩා තරුණ පිරිස අපිව පවමුණ ගැහිලා අපේ සංස්කෘතිය ගැන, අපේ සભ્યත්වයේ ශිෂ්ටාචාරය ගැන කතා කරනවා. අපිට ඒක ආඩම්බරයක්. මොකද ඔවුන්ටයි දැන් ඊළඟට අපි ඒක බාර දෙන්නේ. මේ කතා කරන්නේ පරපුරෙන් පරපුරට අපි රැගෙන ආපු දේවල් ඊළඟ පරපුරට දායාද කිරීමේ සාකච්ඡාවක් මේ. ඒක ආරක්ෂා කරන්න කියලා අපි ඉල්ලා හිටිනවා. මොකද අපි ඒක ආරක්ෂා කරන්න මේ දැනුත් කතා කරනවා. දැනුත් කැප වෙනවා. ඒ නිසා අපි විවිධ ගැටලු වලට මුහුණ දෙනවා, නින්දා අපහාස වලට මුහුණ දෙනවා, අර්බුද වලට මුහුණ දෙනවා. අර මං කලින් කිව්ව ජාත්‍යන්තර සංවිධාන සහයවත් එක ගැටෙනවා අපි. ඒවත් කල්පනා කරලා මේ තරුණයන්ට මේක දායාද කිරීම සඳහා උතුම් දහමක් තියෙන රටක්, උතුම් සංස්කෘතියක් තියෙන රටක් අපේ මුතුන් මිත්තු ජීවිත පූජා කරලා, කඳුළු හලලා, ලේ හලලා ආරක්ෂා කළේ ඇයි එහෙනම්? අපි වෙනුවෙන්. ඒක අපේ යුතුකම ඊළඟ පරපුරට දායාද කිරීමයි කියන එකයි මගේ ප්‍රාර්ථනාව. අපි මේ කතාව තවදුරටත් ඉදිරියට යන්න පුළුවන්. නමුත් ඔබ දන්නවා අපි වාර්තිකාශයට යොමු විය යුතුයි. ඉතින් මේ උත්සාහය අපිට තිබුණේ ඇත්තටම මේ අවස්ථාවේදී මොකක්ද රටේ වෙන්නේ සහ මේ අවස්ථාවේ විශේෂයෙන් බෞද්ධයෝ කලකිරලා ඉන්නවා. අපිට වෙසක් උත්සවෙත් නැහැ, සැමරීමුත් නැහැ, එළියට බහින්නත් නැහැ, කූඩු හැදිල්ලත් නැහැ, හදපු කූඩු විකුණ ගන්නත් නැහැ. බොහෝ චෝදනාවන් තියෙනවා. තොරන් හැදීමක් නැහැ. ඉතින් මේකේ තියෙන ආර්ථිකමය පැත්ත, අනිත් එක ආගමික පැත්ත, මේ හැම පැත්තකින්ම පීඩාවට පත් වෙලා ඉන්නවා. වසර 3ක් නෙවෙයි මේ 4 වෙනි වසර අපිට මේ විදිහට උත්සව නැති වෙන්නේ. ඉතින් කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අපිත් එක්ක මේ පැහැදිලි කිරීම කළේ අද දවසේ අපේ රටේ වෙසක් උත්සව ගත්තම ඉතිහාසයේ ඉඳලම මේ බෞද්ධ වෙසක් කලාප සංවිධානය කළා. ඒවා බොහොම ලස්සන සුන්දර ස්ථාන බවට පත් කරලා බෞද්ධ ලෝක මාවතත් ඒකම දියවන්නාම ආශ්‍රිතවත් මේ වෙසක් කලාප සිදු කරපු අපේ කොළඹ 7 ධර්මායතනයේ පූජ්‍ය ඇල්ලේ ගුණවංශ ස්වාමීන් වහන්සේ වහන්සේට නමස්කාර පූර්වක ස්තුතිය පිරිනමනවා අපිත් එක්ක මේ අවස්ථාවේ වැඩම කළාට. ඒ වගේම අපිත් එක්ක අද දවසේ සම්බන්ධ වුණා ලබනෝරුව කන්ද ආරණ්‍ය සේනාසනේ පූජ්‍ය කොත්මලේ කුමාරකස්සප ස්වාමීන් වහන්සේ වහන්සේට නමස්කාර පූර්වක ස්තුතිය පිරිනමනවා. මේ අවස්ථාවේදී අපිත් එක්ක නිරන්තරයෙන් වැඩසටහනත් එක්කම දෙරණත් එක්කම සම්බන්ධලා ඉන්න ස්වාමීන් වහන්සේ නමක් විදිහට වහන්සේටත්. ඉතින් අපි බෞද්ධ විදිහට අපි ඔබට ආරාධනා කරනවා. ඉතින් අපි එකතු වෙලා වැඩ කරමු. අපි උතුම් ආගමක් ලැබිලා තිබෙනවා. ඒ වගේම අපි ඒ දර්ශනය අත්විඳමින් ඉන්නවා. ඒ ප්‍රතිඵල අපි ලබමින් ඉන්නවා. මේ රටේ කොහොම කිව්වත් තරුණ පිරිස මේ රටට, ජාතියට, ආගමට ආදරේ පිරිසක්.
අපි ප්‍රාර්ථනා කරනවා එළඹෙන අවුරුද්දේ වෙසක් උත්සවය සමරන්න ලැබේවා කියලා අපි මධ්‍යහන පුවත් විකාශයට යොමු වෙනවා.